පින්නතනේ පහුගිය ධර්මදේශනාව අපි නිමා කළා මේ දුක්ඛ කියන වචනය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන ආකාරයෙන් බොහෝම ස්වල්පයක් අපි සාකච්ඡා කරන්න යෙදුණා. විශේෂයෙන් අභිධර්ම පිටකයේ ජාතිපි දුක්ඛා ඉපදීමේ දුක කියන කාරණාව ඊටාම කෙටියෙන් කරුණු කීපයකින් සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ. දුක්ඛ දෝමනස්ස කියන මේ වචන දෙකෙන් අද මේ දෝමනස්ස කියන වචනය කොයි විදිහට පැහැදිලි කළාද කියන කාරණාව කෙටියෙන් සාකච්ඡා කරමු ධර්ම දේශනාව ආරම්භ කරමින්. මේ දෝමනස්ස කියන වචනය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා දෝමනස්ස කියන මේ චෛතසිකවල ඇති අමధుර බව. දෝමනස්සය කියලා කියන්නේ චෛතසිකවල ඇති අමధుර බව. මధుර බවක් නැහැ. අමధుරයි මේ වචනේ. දොම්නස් කියලා කිව්වේ දේශ සහගත සිතුවිලි නිසා චෛතසිකවල ඇති අමధుර බව. අමිහිරි බව. එහෙමත් නැත්නම් සිත ස්පර්ශ කරන නොමිහිරි දුක් වේදනාව දෝමනස්සයයි කියලා පැහැදිලි කරනවා. සිත පීඩා කරන ලද ලක්ෂණ සහිත මේ මානසික දුක්ඛය චිත්ත පීඩන ලක්ෂණං මානසං දුක්ඛං කියලා හඳුන්වනවා. සිත පීඩා කරන නිසා චිත්ත පීඩන ලක්ෂණං මානසං දුක්ඛං. චිත්ත පීඩාවටපත් කරන මානසික දුක. තවත් ආකාරයකට මේක පැහැදිලි කරනවා. කායික දුක්ඛය නිසාත් සිතේ දුක් ඇති කරගන්න බව. කායික දුක්ඛය නිසාත් සිතේ දුක ඇති කරගන්නවා. මේ කයේ දුකයි සිතේ දුකයි කියලා කියන්නේ දෙකක්. කායික දුක්ඛය නිසා මානසික දුකක් ඇති කරගන්නේ කොහොමද කොයි විදිහටද කියන කාරණාව මේ සල්ල කියන සූත්‍ර දේශනාවේ මනාව පැහැදිලි කරලා තියෙනවා. සංයුත්ත නිකායේ සල්ල සූත්‍රය. ඒ කොයි ආකාරයෙන්ද මේ අශෘතවත් පෘතජ්ජනය සහ ශ්‍රුතවත් පෘතජ්ජනය කියලා දෙන්නෙක් පිළිබඳව හඳුන්වනවා. ශ්‍රුතවත් පෘතජ්ජනය කියලා කියන්නේ මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා තියෙන කෙනාට. අශෘතවත් පෘතජ්ජනය කියලා කියන්නේ මනවින් ධර්ම ශ්‍රවණය කරලා නැති කෙනා. එහෙමනම් ශ්‍රුතවත් පෘතජ්ජනයාටත් අශෘතවත් පෘතජ්ජනයාටත් මේ කාටත් මේ කායික රෝග වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා නිරන්තරයෙන්. ඒ කායික රෝග වලට ගොදුරු වුනහම ශ්‍රුතවත් පුජ්‍යලයා මනාව ධර්ම ශ්‍රවණය කරලා ජීවිතය පිළිබඳව හොඳට දන්න නිසා ඔහු කයේ වේදනාව ඉවසගෙන ඉන්නවා. නමුත් මේ කායික වේදනාව නිසා කවදාවත් තමන්ගේ හිත ලෙඩ කරගන්නේ නැහැ. කයට ලෙඩ හැදුණා කියලා හිතට ලෙඩ හැදෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා කායික වේදනාව ඉවසනවා. නමුත් මනාව ධර්ම ශ්‍රවණය කරලා ජීවිතය පිළිබඳව මනාව හඳුනා ගැනීමක් කරලා නැති පුද්ගලයා අශෘතවත් පෘතජ්ජනයා. එයාට අසනීප තත්ත්වයක් හැදුනහම එයාට හිතෙනවා මේ මටමමද මෙහෙම වේදනාවල් ඇති වෙන්නේ. මමමද මේ තරම් දුක් වලට ගොදුරු වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරනවා. අශෘතවත් පෘතජ්ජනයා මම ලෙඩ වුණා මට මෙහෙමත් වුණා මටමද මෙහෙම වෙන්නේ කියලා කල්පනා කරමින් හිතේ දුක ඇති කරගන්නවා. ඒ හිතේ දුක ඇතිවීම තුළ මේ සල්ල කියලා කියන්නේ උල කියන අර්ථය. දැන් එයාගේ කයට උලක් ඇනිලා තියෙන්නේ. කය ලෙඩ වෙලා කායික වේදනාවක් තියෙනවා. ඒ කායික වේදනාව නිසා මටමමද මෙහෙම වෙන්නේ කියන කාරණාවත් එක්ක තමගේ හිතටත් උලක් ඇන ගන්නවා. සල්ල සූත්‍රයේ පැහැදිලි කරනවා ශ්‍රුතවත් පෘතජ්ජනයාට ඇනෙන්නේ එක උලයි අශෘතවත් පෘතජ්ජනයාට උල් දෙකක් ඇනෙනවා කියලා. කය ලෙඩ වෙච්චාම හිත නිකම්ම එයා ලෙඩ කර ගන්නවා. ඒ කාරණාවයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ.
මෙතන මේ කාරණාව ඊළඟට සිතේ තියෙන දෝමනස්සය නිසා තමයි මේ හිත ලෙඩ කරගන්නේ. ද්වේෂයක් ඇති වෙනවනේ අපිට අසනීපයක් ඇති වුනහම කායික වේදනාවක් දැනෙනකොට නිරන්තරයෙන් හිතට ද්වේෂය කියන ධර්මතාවය ගමන් කරනවා. මේ தත්වයෙන් මිදෙන්න මනාව ධර්ම ශ්‍රවණය කරලා තියෙන එකත් වටිනවා. භාවනාවක් ප්‍රගුණ කරලා තියෙන එකත් වටිනවා. විශේෂයෙන් මෛත්‍රී භාවනාව වගේ භාවනාවක්. ශරීර අභ්‍යන්තර ආබාධ ඉවත් කරන්න පුරුදු කරලා තියෙන්න ඕනේ කියලා එතන සඳහන් කරන්නේ. අභ්‍යන්තර ආබාධ. එහෙම නැතිනම් ගත ලෙඩ වෙනකොටම හිත ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඒක අපි හැම කෙනෙකුටම තියෙන කාරණාවක්. ටිකක් අසනීප වෙනකොට අපිට කේන්ති යන ගතියත් සමහරලාට වැඩි වෙනවා. ඒ වාගේ සුළු වේදනාවක් ඉවසන්න බැරි නම් මරණ මංචකයේ ඇති වෙන වේදනාව පාලනය කරගන්න අපිට කොහොමවත් බැරුව යනවා. ඒ ඇති වෙන දරුණු වේදනාවල් ඔස්සේ ද්වේෂ සහගත සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තොත් ඒ ද්වේෂයත් එක්ක මරණයටපත් වුනොත් ඊළඟ භවයේ ඊටාම අවාසනාවන්ත තැනක වෙන්න පුළුවන්. නායක පොළඟෙක් වෙන්න පුළුවන්, නිරයක වෙන්න පුළුවන්, යක්ෂාත්මයක වෙන්න පුළුවන්. ඒ නිසා මේ අභ්‍යන්තර ආබාධ ඉවත් කරගන්න නම් මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ පුරුදු කරලා තියෙන්න ඕනේ. භාවනාවක් වඩලා තියෙන එක තවත් තාම ඉහළ පිටුවහලක් බවට පත් වෙනවා අභ්‍යන්තර ආබාධ ඉවත් කරගන්න. එහෙමනම් දෝමනස්සේ කියන කාරණාව ඒ විදිහට පැහැදිලි කරනවා. ඒ කාරණාව තව තැනක මෙන්න මේ විදිහටත් පින්නතුනි පැහැදිලි කරලා තියෙනවා ධර්මයේ. චෛතසික දුක සහිත පුද්ගලයා හැසිරෙන හැටි. සිතේ වේදනාව ඇති පුද්ගලයා හැසිරෙන හැටි. කොයි විදිහටද කියලා පැහැදිලි කරනවා. කෙස් විසුරවා ගන්නවා. පපුවට ගහ ගන්න පටන් ගන්නවා. කරකැවෙන්න පටන් ගන්නවා. වැටෙනවා. සිහිනතුව යනවා. ආයුධ වලින් තමාටම පහර දී ගන්නවා. තම ශරීරයට විස ඇතුල් කර ගන්නවා. වස විස වගේ දේවල් පානය කරනවා. ගෙල වැළදා ගන්නවා. ගින්නට පනිනවා. වතුරට පනිනවා. තමන්ගේ අතපය තමා විසින්ම කපා කොටා විනාශ කර ගන්නවා. මේ දෝමනස්සේ සහිත පුද්ගලයා සිත වේදනාවටපත් කරගත්ත කෙනා. මෙහෙම වෙන්නේ කායික හෝ චෛතසික වශයෙන් දුකක් ඇති වුනහම ඒ චෛතසික වශයෙන් වර්ධනය කර ගැනීම තුල කියලා පැහැදිලි කරනවා. විශේෂයෙන් කායික හෝ චෛතසික වශයෙන් දුකක් ඇති වුනහම ඒක චෛතසික වශයෙන් කල්පනා කර වර්ධනය කරනවා. එතකොට ඒ දුක වැඩෙනවා. එහෙම වැඩිලා ඒක Tamanට ඔරොත්තු දෙන්නේ නැති තැනට එනවා. එතකොට ඒ පුද්ගලයා මොනවද කරන්නේ, මොනවද කියන්නේ, කාටද කතා කරන්නේ, කවුරු එක්කද කතා කරන්නේ කියන කිසිම දෙයක් ඔහුට කල්පනාවක් නැහැ. අන්න ඒ කාරණාව චෛතසික වශයෙන් වර්ධනය කර ගැනීම තුලයි මේක ඇති වෙන්නේ කියලා වෙනම පැහැදිලි කරනවා. ඒක එතනම අතහැරලා අමතක කරන්න උත්සාහ කරනවා නම් ඒක එතනින් එහාට ගමන් කරන්නේ නැහැ. නමුත් චෛතසිකම වශයෙන් කල්පනා කර වර්ධනය කරනවා. අද කෙනෙකුට කවුරු හරි බහිම්බස් වීමක් තුල දෝෂාරෝපණයක් කළොත් ඒ පුද්ගලයා සමහරට ඒක අහගෙන අද ගෙදර යනවා. හැබැයි හෙට කඩු කිනිසි අරගෙන සංවිධානය කරගන්නවා අර පුද්ගලයාට පහර දෙන්න යන්නේ. ඒ කියන්නේ අද ගෙදර ගියාට ඔහු රාත්‍රී කාලයේ පුරාම මේක චෛතසිකමය වශයෙන් කල්පනා කර වර්ධනය කරලා තියෙන්නේ. ඒ தත්වයයි මෙතන මේ විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් අපිට දෝෂාරෝපණය කළොත් ඒක එතනින්ම අතහැරලා දාන්න කියලායි පැහැදිලි කරන්නේ. එතනින් එහාට ඒක ගෙනියන්න අවශ්‍ය නැහැ. එහෙම ගෙනිච්චොත් වේදනාවටපත් වෙන්නේ කවුද? මමමයි. දෝෂාරෝපණය කරපු පුද්ගලයා නම් දෝෂාරෝපණය කරලා ගියා. එයා ඒ කාරණාව අතහැරලා ඉන්නේ. නමුත් මම ඒක මෙනෙහි කර මම අපස්ථාවයට පත් වෙමින් එහෙම මෙනෙහි කරන මොහොතක් පාසා ද්වේෂයයි ඇති වෙන්නේ. දේශසිත උපදින මොහොතක් පාසා මට අකුසලුයි රැස් වෙන්නේ. ඒක සමහරලාට
ඊටාම ඉහළට ගියහම ඊට වඩා ධර්ම කුසල් කරගන්න තත්වයටපත් වෙනවා. කවුරු හරි Tamanට දෝෂාරෝපණය කළා බැන්නා මේ වගේ කාරණා ඒ තැනම අතහැරලා යට කරලා දාන්න කියන එකයි පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ දෝමනස්ස කියන එක කෙටියෙන්ම පැහැදිලි කරන්න වෙන්නේ මේ විදිහටයි. මේ කෙටි පැහැදිලි කිරීම. දෝමනස්ස කියන එක ඊටාම කෙටියෙන් පැහැදිලි කරලා තියෙන හැටි. ඊළඟට අවිජ්ජාවත් දෝමනස්සයත් මේ ලෝකෙහි. එතකොට දැන් මේ ලෝකෙහි කියලා සඳහන් කරපු ගමන් අපි පහුගිය ධර්ම දේශනාවෙත් මතක් කළා අපිට එකපාරම හිත යන්න ඕනේ කය පිළිබඳව. සතිපට්ඨාන දේශනාව පුරාවට මේ ලෝකය කියලා කතා කළොත් මේ කාය සංඛ්‍යාත ලෝකය පිළිබඳවමයි මේ කතා කරන්නේ. ඒ නිසා ඒක නැවත සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා මෙතන පැහැදිලි කරනවා අවිජ්ජාවත් දෝමනස්සයත් මේ ලෝකෙහි හික්මවන ලදි කියන කාරණාව නිසා හැම අතින්ම හික්මෙව්වා කියන කාරණාව නිසාත් ශාන්ත වූ කෙලෙස් සමනය කළ නිසාත් අත්තංගත පුද්ගලයා ඒ කෙලෙස් සමනය කරපු පුද්ගලයා අවිජ්ජාව සහ දෝමනස්සය කියන කෙලෙස් සමනය කරපු පුද්ගලයාට කියන්නේ අත්තංගත පුද්ගලයා කියලා. මේ කෙලෙස් දෙකම වියලවල සමනය කරලායි තියෙන පුද්ගලයාට කියන අත්තංගත පුද්ගලයා. මේ අවිජ්ජා දෝමනස්ස කියන ධර්මතා දෙක ඉක්ම වූ පුද්ගලයා හාත්පසින් හික්මවාගත්ත ශාන්ත බවටපත් වෙලා තමා පව් සමනය කළ ප්‍රමාණයටම තමන්ගේ පව් සමනය කළ ප්‍රමාණයටම ඊටාම නිශ්චලව සමාධිගත ප්‍රමාණයට සංසිඳිලා ඒ කෙලෙස් ජය ගන්නවා කියන ආකාරය පැහැදිලි කරන්නේ අප්පිත දිඅප්පිත කියලා. කෙලෙස් සමනය කරලා ශාන්ත වූ පුද්ගලයා මේ කෙලෙස් සමනය කිරීම කියන කාරණාව තුළ අප්පිත සහ ද්විඅප්පිත කියලා කරුණු දෙකක් පැහැදිලි කරනවා. විශේෂයෙන් තමා තුළ යොදාගෙන මේ අවිජ්ජා දෝමනස්ස කියන ධර්මතාවය විමසනවා. විශේෂයෙන් තමා තුළ යොදා ගන්නවා අවිජ්ජාව සහ දෝමනස්සය කියන එක තමන් තුළ. එහෙනම් අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභාදී සිතුවිලි. දෝමනස්සය කියලා කියන්නේ ද්වේෂය මුල් කරගත්ත සිතුවිලි. මේවා තමන් තුළ යොදා ගන්නවා. වෙන බාහිරට යවන්නේ නැහැ. මා තුළ කොයි ආකාරයෙන් මේවා ක්‍රියාත්මක වෙනවද? දැන් මට ද්වේෂය උපදිනවා, දැන් මට ලෝභය උපදිනවා කියන කරුණු තමන් තුළින් මෙනෙහි කර මේ කාරණා ටික වියලවල දාන්න මෙයා වෑයම් කරනවා. අන්න එහෙම වියලලා දාන පුද්ගලයාට කියනවා ශෝෂිතා කියලා. තමා තුළින්ම මේ දේවල් මෙනෙහි කරලා වියලලා දාන කෙනාට කියනවා ශෝෂිතා. වියලවාගෙන විනාශ කරලා දාන්න කියලා පැහැදිලි කරනවා. ශෝෂිතා. වියලවල විනාශ කරලා දාන්න. ඒ කාරණාව තවත් පැහැදිලි කරනවා බ්‍යන්ති කතා. බ්‍යන්ති කතා කියලා කියන්නේ විනාශ කරලා වියලවල දාන්න කියන කාරණාව. විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්ස. වියලවල විනාශ කරලා දාන කාරණාවට අපහු කියනවා විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්ස. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන කොටස. අපි මේ සාකච්ඡා කරන්නේ සූත්‍රයේ තියෙන වචන ටික. මේ එක එකට සූත්‍රයෙන් ඒ වචන පැහැදිලි සූත්‍රයේ තියෙන වචන ටිකට අට කතාවෙන් සහ සූත්‍රයෙන් තේරුමක් පැහැදිලි කරලා තියෙන හැටි තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා ධර්ම කාරණාවම පැහැදිලි වෙන්න ඕන නිසා මේ කරුණ මේ විදිහටම සූත්‍රයේ තියෙන වචන වලින්ම සාකච්ඡා කරන එක ධර්ම කාරණාවට හානියක් නොවෙන්න අපිට වටින නිසා මේ විදිහට සාකච්ඡා කරනවා.
මෙහි ඊටාම පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා මේ කාරණාවේ අර්ථය මනාව විමසන්න. ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං කියන කාරණාව මනාව විමසන්න පැහැදිලිවම උපදෙස් දීලා තියෙනවා. මේ පදවල අර්ථය පදයක් පදයක් ගානේ මනාව විමසන්න කියලා. එක වචනයක් අතහැරලා තිබුණොත් ඒක කොතනදී හරි අතහැරිච්ච පාඩුව අපිට මුණ ගැහෙනවා තේරුම් ගන්න බැරුව කියලා. ඒ නිසා පදයක් පදයක් ගානේ විමසන්න කියලා කියනවා. අට කතාවේ ප්‍රමාණයටම ක්‍රමයටම සංසන්දනය කරමින්ම මේ වචනවල අර්ථයේ තේරුම් ගත යුතු බව පැහැදිලි කරනවා. සූත්‍රයත් එක්ක අට කතාවෙන් පැහැදිලි කරන ප්‍රමාණයටම තේරුම් ගන්න කියලා සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේ විතරක් කියවලා සෑහීමකටපත් වෙන්න එපා කියන එකයි. මෙහෙම සඳහන් කරලා තියෙන්නේ මේ භාවනා ක්‍රමයේ අධ්‍යයනය කරගෙන යන කෙනා මේ සතිපට්ඨාන සූත්‍රයේ විතරක් කියවලා මේ භාවනා ක්‍රමයේ අධ්‍යයනය කරන්න බෑ. සතිපට්ඨාන සූත්‍රයේ විතරක් කියවලා ඒක අධ්‍යයනය කරලා ඉදිරියට යන්න බැරි බව මනාවම ඉස්සරහ අපිට සාකච්ඡා කරන්න හම්බ වෙනවා සූත්‍ර කීපයක කරුණු. ඒ කරුණුත් එක්ක අපිට පැහැදිලි වෙනවා. ඊළඟට මේ දේශනාවේ ඉස්සරහට අපිට හම්බ වෙනවා පටිච්ච සමුප්පාදය. ඒ පටිච්ච සමුප්පාදය කියන කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා සාමාන්‍යයෙන් අපි හැම කෙනෙක්ම මේ දැනගෙන ඉන්න පටිච්ච සමුප්පාදය. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන කාරණාවෙන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නිවනට යන්න බැරි බව. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ නිවනට යන්න බෑ කියන එක නෙමෙයි. පටිච්ච සමුප්පාද කීපයක් දේශනා කරලා තියෙනවා. ඒ එකකට අපි දන්න එකට වඩා වචන වෙනස්. අපි දන්න පටිච්ච සමුප්පාදයේ පටන් ගන්නෙ අවිද්‍යාව. එහෙනම් කවදාවත් අවිද්‍යාවෙන් පටන් අරගෙන අපිට නිවනට යන්න අවිද්‍යාව තියාගෙන නිවනට යන්න බෑනේ. එහෙමනම් භාවනා කරලා නිවනට එතරට යන්න සූදානම් වෙන පුජ්‍යලයාට කොහොමද පටිච්චසමුප්පාදයේ අවබෝධ කරගත යුත්තේ කියන ආකාරය වෙනම පැහැදිලි කරනවා. ඒ නිසා බුද්ධ දේශනාව තුළ පටිච්චසමුප්පාදම කොටස් කීපයක් තියෙනවා. අන්න ඒ වගේ මෙතනත් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළින් විතරක් මේ භාවනාව මුදුන්පත් කරන මාර්ගයට එන්න පුළුවන් කමක් නැහැමයි. කෙසේ වෙතත් සෝවාන් මාර්ගඵලයට යන්නේ කොහොමද කියන කාරණාව අපිට අද සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. මේ දේශනාව තුළ ඒ කර්මස්ථාන සියුම් විදිහට අපි මේ කරපු දේශනා 20 ගණන තුළ මේ වෙනකොට සෑහෙන්න සාකච්ඡා වෙලා තියෙන්නේ. නමුත් කර්මස්ථානයක් මෙතන සාකච්ඡා වුණා කියලා සඳහන් කරලා නැහැ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ කර්මස්ථානය වෙනම පැහැදිලි කරලා දුන්නා නම් අපිට ඊට ඔස්සේ මේ භාවනා ක්‍රමයේ ටික ටික වඩන්න පුළුවන් නේ කියලා. එහෙම නැතුව අපිට මේ දේශනාවේ ඉස්සරහට හම්බ වෙනවා කර්මස්ථාන කියලා වෙනම පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදයේදී මේ කරුණු ටික අරගෙන සාකච්ඡා කෙරුවොත් තමයි ඒක පැටලෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ තැන්වල සියුම් විදිහට සාකච්ඡා කරලා තියෙන නිසා කර්මස්ථාන පරිච්ඡේදයට ගිහිල්ලා ඒක විස්තර කරනකොට සියුම් විදිහට ඉගෙන ගත්ත කෙනා ආයෙත් පැටලෙන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ කොහොම නෙමෙයි කියලා. ඒ හින්දා කර්මස්ථාන පරිච්ඡේදයේදීම අපි සාකච්ඡා කරමු අද දේශනාවේදී මේ සෝවාන් මාර්ගයට එන්න සෝවාන් සිත පිහිටවන්නේ කොහොමද කියන කාරණාව අපිට කෙටියෙන් සූත්‍රයෙන් හම්බ වෙනවා. ඒ නිසා මේ සාකච්ඡා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් සෑහීමකටපත් වෙන්න එපා කියලා. ඒ කාරණාව පැහැදිලි කරනවා. අට කතාව තවදුරටත් හදාරන්න කියන එක ඉදිරියටත් අපිට පැහැදිලි කරනවා. අට කතාවම දිගටම හදාරන්න මේ ගැඹුරු විස්තරයම කියන කාරණාව. වෙනතන මෙතන දේශනාවල මේ කියන දේශනාවල ඒ කරුණු යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරමින් පැහැදිලි කරමින් ඉස්සරහට යන්න කියලා පැහැදිලි කරනවා. යම් ප්‍රමාණයකින් සාකච්ඡා කර ඉස්සරහට ගිහිල්ලා කර්මස්ථාන පරිච්ඡේදයේදී ඒක සාකච්ඡා කරන්න. මෙන්න මේ ආකාරයට වේදනා සිතෙහි
වේදනාවන්හි සිතෙහි ඇතිවෙන ධර්මයන්හි සිහිය යොදවමින් සිතේ ඇතිවෙන වේදනා සහගත ධර්මයන් පිළිබඳව සිහිය යොදවමින් ආතාපි සම්පජානෝ සතිමා කියන ආකාරයටම අවිජ්ජා දෝමනස්ත විස්තර කරනවා. ආතාපි සම්පජානෝ සතිමා කියන ආකාරයටම පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා. මේ ආකාරයට මේක පැහැදිලි කරනකොට වේදනානුපස්සනාව විස්තර කරලා තියෙනවා. දැන් අපි කායානුපස්සනාව මේ වෙනකොට යම් ප්‍රමාණයක සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් අද වේදනානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරන්න මෙතන සඳහන් කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මුල නමුත් වේදනානුපස්සනාව ඊටාම විශාල වශයෙන් විස්තර කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මුලින් වේදනානුපස්සනාව විශාල වශයෙන් විස්තර කරලා තියෙනවා. සඳහන් කරන්නේ මේ ಉದ್ದೇಶය කියන කොටස අපි තාමත් විස්තර කරන නිසා ಉದ್ದೇಶය මූලික කොටස තාමත් විස්තර කරන නිසා ඊටාම කෙටියෙන් අපි කායානුපස්සනාවත් කෙටියෙන් සාකච්ඡා කළා. මුලින් වේදනානුපස්සනාව පිළිබඳව ඉතා කෙටි කරුණු කාරණා දැක්වුවා ಉದ್ದೇಶය කියන කොටසේ. නමුත් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ වේදනානුපස්සනාව පිළිබඳව විශාල විස්තරයක් සඳහන් කරලා තියෙනවා. අන්නේ මේ වේදනානුපස්සනාව කරන්න කියලා තියෙන්නේ කොයි විදිහටද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. කායානුපස්සනාව කරන්නේ මේ විදිහයි කියලා සාකච්ඡා කළා. අද වේදනානුපස්සනාව කරන්නේ කොයි විදිහටද කියන කාරණාව මෙතන සාකච්ඡා කරමු. යෝ සුඛං දුක්ඛතෝ අද්ද මේ කාරණාව පැහැදිලි කරනවා. සංයුක්ත නිකායේ එන සූත්‍රේ පාඨයක තමයි මේ විදිහට සඳහන් කරන්නේ. යෝ සුඛං දුක්ඛතෝ අද්ද මේ සූත්‍රයේ එන ගාථාවක්. මේ සංයුක්ත නිකායේ සඳහන් වෙන සූත්‍රයේ එන ගාථාවක් තියෙනවා. ඒ ගාථාවෙන් තමයි යෝ සුඛං දුක්ඛතෝ අද්ද කියලා දක්වලා තියෙන්නේ. මේ වේදනාව ප්‍රධාන වශයෙන් ආකාර තුනයි. මොකද වේදනාවේ ප්‍රධාන ආකාර තුනයි. සැප වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට කියනවා අපි උපේක්ෂා වේදනාව. අදුක්ඛම සුඛ කියන එකට තමයි උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. මධ්‍යස්ථ භාවය උපේක්ෂා වේදනාව. සැප දුක්ඛ උපේක්ඛා කියන වේදනාවේ ආකාර තුන මේ ප්‍රධාන ආකාර තුන මේ විදිහට සැලකුවොත් වේදනානුපස්සනාව කළා කියලා කියනවා. කොයි විදිහට සැලකුවොත්ද සැපය දකින්න කියලා සඳහන් කරනවා දුක්ඛ වශයෙන්. සැපය දකින්න කියලා කියන්නේ දුකක් වශයෙන්. ඇයි සැපය දුකක් වශයෙන් දකින්න කියලා කියන්නේ? විපරිණාම දුක්ඛ කියන අර්ථය නිසා. සැපය දුකක් හැටියට දකින්න කියලා කියන්නේ විපරිණාම දුක්ඛ කියන නිසා. එහෙනම් කොහොමද විපරිණාම දුක්ඛ? දුක්ඛ කියන මේ සැප සහිත ස්වභාවය, සුඛ කියන සැප සහිත ස්වභාවය විපරිණාම දුකයයි ප්‍රඥා ඇසින් දකින්න කියලා කියන්නේ. අපි මේ ලෝකේ සැපයි කියලා හිතන එක එහි තියෙන දුක් සහිත ස්වභාවය ප්‍රඥාව නැමැති එහෙන් බලන්න. ඊළඟට සඳහන් කරනවා අදුක්ඛම සුඛ කියන මේ උපේක්ෂා වේදනාව හරි සාන්තයි කියලා. එහෙම කියන්නේ සැප දුක වශයෙන් රත සැප දුක වගේ රත නැති නිසා සියුම් නිසා එතන රත නැති නිසා සියුම් නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් සංසිඳිලා නැති නිසා අනිත්‍යයි උපේක්ෂා වේදනාව. ප්‍රත්‍යක්ෂ වශයෙන් සංසිඳිලා නැහැ. නමුත් උපේක්ෂාව මධ්‍යස්ථයි ශාන්තයි. ඒ නිසා අපිට එතන විශාල වශයෙන් සැපක් දැනෙන්නෙත් නැහැ. විශාල වශයෙන් දුකක් දැනෙන්නෙත් නැහැ. මධ්‍යස්ථයි ශාන්තයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ගාථාවේ තියෙන්නේ අදුක්ඛම සුඛං
සන්තං අදුක්ඛම සුඛං සන්තං අද්වක්ඛිතං අනිච්චතු උපේක්ෂා වේදනාව ශාන්තයි නමුත් එය අනිත්‍ය වශයෙන් දකින්න කියලා පැහැදිලි කරනවා ශාන්තයි සැප දුක අතර තියෙනවා හැබැයි මේක හැමදාම එහෙම පවතින්නේ නැහැ හැමදාම අපට උපේක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් අපි මීට වඩා යහපත් විදිහට දකිනවා නමුත් හැමදාම උපේක්ෂාවෙන් ඉන්න බෑනේ අපිට කොයි පැත්තකට හරි බර වෙනවා ඒ උපේක්ෂාව කියන එක පැය ගණන් අපි ගාව තියෙන්නේම නැහැ මේ දෙපැත්තෙන් කොහට හරි ද්වේෂ පැත්තට හරි කොහට හරි බැහැ ගන්නවා ඒ නිසා හැම වෙලාවෙම පවත්වන්න බෑ අනිත්‍ය වශයෙන් මේක දකින්නේ හින්දා වෙනස් වෙනවා මෙන්න මේ විදිහට හරියටම දකින භික්ෂුව උපශාන්තව හැසිරෙනවා කියලා සඳහන් කරනවා අරහත්ත්වයටපත් වෙනවා කියන කාරණාව තුළ මෙන්න මේ හිතේ සංවර බව ශාන්ත බව මනාව පවත්වගෙන යන කෙනා ඒක හොඳටම දකින භික්ෂුව අරහත්ත්වයටපත් වෙනවා කියලා සඳහන් කරනවා මේ උපේක්ෂාව රඳව ගන්න පුළුවන් කෙනා එහෙනම් මේ භාවනා ක්‍රමය තුළින් මේ ප්‍රගුණ කරවලා දෙන්න හදන්නේ මේ උපේක්ෂා බව මනාව තහවුරු කරවන්න අපේ හිතේ රඳවලා තියන්න මේ උපේක්ෂා වේදනාව ඇති වෙලා නැති වෙන නිසා తాවකාලික නිසා නিত্য කියන ධර්මතාවයට ප්‍රතිපක්ෂ නිසා විරුද්ධ නිසා අනිත්‍යයි කියලා සඳහන් කරනවා නিত্য කියන ධර්මතාවයට එන්නෙම නෑ උපේක්ෂා වේදනාව ඒකට ප්‍රතිපක්ෂමයි ඒ නිසා අනිත්‍ය වශයෙන් දකින්න කියලා සඳහන් කරනවා මේ විදිහට වේදනානුපස්සනාව කරන භික්ෂුවක් ඉන්නවා නම් අන්නේ භික්ෂුව අරහත්ත්වයටපත් වෙනවා වේදනානුපස්සනාව ඒ කියන්නේ වේදනාවනේ දැන් අරමුණු කරන්නේ එක්ක කය වේදනාව ගතේ වේදනාව තියෙනවා නමුත් ඒක උපේක්ෂාවෙන් ඉවසනවා එහෙම ඉවසන්න පුළුවන් කෙනා අරහත්ත්වයටපත් වෙන්න තරම් සුදුසුයි කියලා පැහැදිලි කරනවා මේක තමයි වේදනානුපස්සනාවේ මූලික කමඨහන හැටියට සඳහන් කරලා තියෙන්නේ. මේක උපේක්ෂාවෙන් ඉවසන එක. වේදනානුපස්සනාවේදී වෙනතනේ කාරණා විස්තර කරනවා සංයුත නිකායේ අදාළ සූත්‍ර ගණනාවක මේ වේදනානුපස්සනාව විස්තර කරනවා සතිපට්ඨාන සූත්‍රයේ නෙමෙයි විස්තර කරලා තියෙන්නේ සංයුක්ත නිකායේ. ඒ කාරණාව අපිට කමඨහනේදී මුණ ගැහෙනවා. එහෙනම් වේදනානුපස්සනාව ගැන සතිපට්ඨාන සූත්‍රයෙන් මතක් කරනවා විස්තර කරනවා සංයුත්ත නිකායේ. ආන් ඒකයි මුලින්ම කිව්වේ සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් මේක හදාarලා ඉවර කරන්න බැරි බව. වෙන තැන්වල තමයි ඊටු කොටස් සාකච්ඡා කරලා තියෙන්නේ. මේ සතිපට්ඨාන ධර්මය හරියටම හදාරනවා නම් මේ හැම සූත්‍රයක්ම සාකච්ඡා කරන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. නමුත් අපි මේ සාකච්ඡා කරන කාරණාව තුළ මේ හැම සූත්‍රයකින්ම ගත්ත ඒ කරුණ අපි සාකච්ඡා කරනවා. ඒ නිසා කර්මස්ථානයේ හැමතැනම සම්පූර්ණ කරලා පැහැදිලි කරන්න අපිට ඉස්සරහට පුළුවන් වෙන නිසා. මෙතන විශේෂ කාරණාවක් ඊළඟට සඳහන් කරනවා. කාය සංඛ්‍යාත ලෝකේහි අවිජ්ජා දෝමනස්ස පහීනය. කාය සංඛ්‍යාත ලෝකේහි අවිජ්ජා දෝමනස්ස පහීනය. එම් නැත්තම් සඳහන් කරනවා නොහොත් ඔහුගේ වේදනාදී ධර්මතා කෙරෙහි අවිජ්ජා දෝමනස්ස ප්‍රහීනය වෙලා ඉවරයි කියලා. කොහොමද සඳහන් කරන්නේ? මේ කාය සංඛ්‍යාත ලෝකේහි අවිජ්ජා දෝමනස්ස පහීනය. ඔහුගේ වේදනා ප්‍රහීනය වෙලා ඉවරයි. මේ කාගේද මේ වේදනා ප්‍රහීනය වෙලා ඉවරයි කියලා කියන්නේ? අර මනාව උපේක්ෂාවෙන් දරාගෙන හිටපු පුජ්‍යලයේ වේදනාව ප්‍රහීනය වෙලා ඉවරයි කියලා කියන්නේ රහත් භාවයට පත් වුණා කියන කාරණාව. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියන මේ කාරණාව නැවත ඉස්මතු කරලා පෙන්නනවා. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ. එකම මාර්ගයයි මහණෙනි තියෙන්නේ කොහාට යන්නද? නිවනට යන්න. ඒ මොකද්ද? මෙන්න මේ සතිපට්ඨාන ක්‍රමයයි.
එහෙනම් සතිපට්ඨාන ක්‍රමයේ කාරණා කීයක් තියෙනවද? 4යි. ඒ 4න් එකක් තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. නිවනට යන්න මේ 4ම වඩන්න ඕනේ කියලා මේ කොතනවත් සඳහන් කරලා නැති බව අපි මේ දේශනාව පටන් ගන්නකොටම සඳහන් කළා. මේ 4ම වඩන්න ඕනේ නෑ, මේ එකක් ඇති. අපි ඒකට නගරයක උපමාවක් ගත්තා. නිර්වාණය කියලා නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුල් වෙන්න දොරවල් 4ක් තියෙනවා. ඒ දොරවල් 4න් කොයි දොරෙන් ඇතුල් වුණත් ඇතුල් වෙන්නේ නිර්වාණ නගරයටයි. එහෙනම් මොනවද දොරවල් 4? කායානුපස්සනාවයි, වේදනානුපස්සනාවයි, චිත්තානුපස්සනාවයි, ධම්මානුපස්සනාවයි. එහෙමනම් මේ වේදනානුපස්සනාව කියන එකෙන් ඒකට ඇතුල් වෙන්න පුළුවන් කියන කාරණාව තමයි ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියන කාරණාව නැවත ඉස්මතු වෙලා පේනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට මුල ඉඳලම පැහැදිලි කළ කාරණාවක් මේ අනුපස්සනා 4 වඩන්න 4ම වඩන්න ඕනේ නැහැ කියලා කියපු කාරණාව මුල ඉඳලම පැහැදිලි කරපු කාරණාවක්. කායානුපස්සනාවේදී අවිජ්ජා දෝමනස ප්‍රහීණය වෙනවා නම් වේදනානුපස්සනාවේදී වෙනමම අවිජ්ජා දෝමනස ප්‍රහීණය කරන්න වෙන්නේ නැහැ. එහෙනම් කායානුපස්සනාවෙත් අවිජ්ජා දෝමනස ප්‍රහීණය වෙනවා, වේදනානුපස්සනාවෙත් අවිජ්ජා දෝමනස ප්‍රහීණය වෙනවා. ධම්මානුපස්සනාවෙත් සහ චිත්තානුපස්සනාවෙත් අවිජ්ජා දෝමනස ප්‍රහීණය වෙනවා. ඒකයි මේ කෝකෙනිත් නිවනට යන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රම 4න් කෝකෙන් ගියත් අවිජ්ජා දෝමනස ප්‍රහීණය කරගෙනම තමයි යන්න වෙන්නේ. ඒ නිසා එකකින් අවිජ්ජා දෝමනස ප්‍රහීණය කරලා අනිකින් තව ක්‍රමයක් අනුමත කරලා යනවා. එහෙම නෙමෙයි, 4ෙන්ම මේ කාරණාව කෙරෙන නිසා ඒක එහෙම සඳහන් කරනවා. මේ අනුපස්සනා කෝක කලත් අපි සියලු දෙනාම නිර්වාණ නගරයටම ඇතුල් වෙනවා කියන කාරණාව නැවත නැවත විශේෂයෙන් පැහැදිලි කරනවා. මේ 4ෙන් කෝක කලත් එකම තැනට ගමන් කරනවා කියන කාරණාව. ඊළඟට පින්නතුනේ මේ තරම් අපි සාකච්ඡා කරුවේ. මේ තරම් කාලයක් සාකච්ඡා කරන්න එහෙනම් ඒකේ මේ 4ෙන්ම එකම තැනකට යනවනම් මේ තරම් සාකච්ඡා කර කර පැහැදිලි කරන්න දෙයක් තියෙනවද කියන කාරණාව. මේ සතිපට්ඨාන සූත්‍රයේ උද්දේශ වාරය අපි මේ සාකච්ඡා කළේ උද්දේශ කියන කොටස විතරයි. මූලික කොටසක් විතරයි උද්දේශ වාරය. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියන කොටස විතරයි මෙච්චර කල්ම සාකච්ඡා කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා ශෝක පරිදේව කියන ධර්මතා දෙක, දුක්ඛ දෝමනස්ස කියන ධර්මතා දෙක, මේ දෙකම ජය ගන්න හැටි කියන ක්‍රමයක්. සත්තානං විසුද්ධිය, මේ දෙක ජය ගැනීම තුළ සත්වයා විසුද්ධියටපත් කරනවා. සත්තානං විසුද්ධිය, සත්වයන් විශේෂයෙන් පිරිසිදු කරනවා. මේක ක්‍රමයක්. සත්වයා විශේෂයෙන් පිරිසිදු කරනවා. දෙවෙනි ක්‍රමය ඥානයන් අධිගමනය කරන්න ලැබෙනවා. සත්‍යය පිරිසිදු කරනවා, ඥානයන් අධිගමනය කරන්න ලැබෙනවා. නිර්වාණය සාක්ෂාත් කරන්න ලැබෙනවා කියන ආනිසංස 3 තියෙන මේ ආනිසංස 7ක් ලැබෙන සතර සතිපට්ඨානයේ වැඩිීමේ මූලික උද්දේශය මෙයයි කියලා පැහැදිලි කරනවා. ප්‍රධාන වශයෙන් ලැබෙන ආනිසංස 3 සත්‍යය පිරිසිදු කරනවා, ඥානයන් අධිගමනය කරන්න ලැබෙනවා, නිර්වාණය සාක්ෂාත් කරන්න ලැබෙනවා කියන මේ ආනිසංස 3. ඊළඟට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආනිසංස 7ක් ලැබෙන සතර සතිපට්ඨානයේ වැඩිීමේ මූලික උද්දේශය තමයි එහෙනම් මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ උද්දේශයේ දෙවෙනි කොටස ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ආදී වශයෙන් සතිපට්ඨාන දේශනාවේ පැහැදිලි කරන උද්දේශයේ දෙවෙනි කොටස. මෙතෙක් මේ මූලික උද්දේශය කියන කොටස සාකච්ඡා කරපු අපි අද මෙතන ඉඳලා දෙවෙනි උද්දේශය දෙවෙනි කොටස සාකච්ඡා කරමු. ඒ දෙවෙනි කොටස
ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං ආදී වශයෙන් සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. මෙන්න මේ කායානුපස්සනාවේ කොටස් 14ක් තියෙනවා. කායානුපස්සනාවේ කොටස් 14ක් තියෙනවා. එයින් පළවෙනි කොටස ආනාපාන සති කොටසයි. මේ කොටස් 14 පළවෙනි එක ආනාපාන සති කොටස. භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කැමැති ප්‍රශ්නයක් අහලා විස්තර කරනවා. කැමැති ප්‍රශ්නයක් අහලා විස්තර කරනවා. කවුද ඒක විස්තර කරන්නේ? භාග්‍යතුන් වහන්සේමයි. පිළිතුරු දෙන අදහසින්ම තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපෙන් උත්තරයක් බලාපොරොත්තු නෙමෙයි. පිළිතුරු දෙන අදහසින්ම භාග්‍යවතුන් වහන්සේම ප්‍රකාශ කරන කැමැතිව ප්‍රශ්නයක් අහලා පැහැදිලි කරලා තියෙනවා. කතමංච පන භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කෙසේද භික්ෂූනි මේ කය බිය දක්නා නැත්නම් මේ කයේ බිය දක්නා භික්ෂුව මේ පවතින කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ කියන කාරණාව. මේ ප්‍රශ්නය අහලා පිළිතුරත් බුදුරජාණන් වහන්සේමයි සපයන්නේ. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝවා. කයෙහි කය අනුව බලමින් වාසය කරන භික්ෂුව කෙසේද කටයුතු කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝවා. මෙහි භික්ෂූනි කියලා සඳහන් කරනවා. මේ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් මේ කාරණාවට එළඹෙන හැටි. තෙරුවන් සරණ ගියපු බෞද්ධයෙක් බවට පත් වෙන්න ඕනේ මූලික වශයෙන්. දැන් අපිට ඒ කාරණාව අලුතෙන් සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. මේ දේශනා මාලාවේ මුලින්ම අපි ඒක සාකච්ඡා කරලා තියෙන නිසා. මේ තිසරණ කියන කාරණාව සංසාරයෙන් එතරට යන්න කොයිතරම් වටිනවද? අති අවශ්‍ය සුවිශේෂීම කාරණාවක් බවට පත් වෙන නිසා බුදුරජාණන් වහන්සේගේ උත්තරය සාකච්ඡා කරන්න කලින් මෙතන සඳහන් කරලා තියෙනවා සූත්‍ර විස්තරයේ තිසරණේ කොයිතරම් වටිනවද? ඒ තිසරණේ මත පිහිටලාම තමයි මේ ගමන යන්න පටන් ගන්න ඕනේ කියලා. ඒ නිසා බෞද්ධයෙකු වීම ඊටාම වටින කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්‍ය මතවාදී ශ්‍රමණයෝ 4 දෙනාගෙන් අන්‍ය මතවාදී ශ්‍රමණයෝ 4 දෙනෙක් එහෙම සඳහන් කරනවා. හිස සෝවාන් කෙනෙක්වත් ලැබෙන්නේ නැහැ. මේ තිසරණයෙන් පිට කිසිම කෙනෙකුට සෝවාන් භාවයවත් යටත් පිරිසෙන් සෝවාන් භාවයවත් ලැබෙන්නේම නැති බව මෙතන තහවුරු කරලා පැහැදිලි කරලා තියෙනවා. රහතන් වහන්සේ නමක් කෙසේ ලැබෙන්නේද? ඒ කාරණාව තවත් පැහැදිලි කරනවා. විදර්ශනා ඥාන මාත්‍රයක්වත් සෝවාන් භාවයේ තබා විදර්ශනා ඥාන මාත්‍රයක්වත් තිසරණ නැති කෙනාට ලැබෙන්නේ නැහැ. විදර්ශනා ඥානය කියලා කියන්නේ සෝවාන් වෙන්න කලින් ලැබෙන එකක්. එහෙමනම් තිසරණෙන් නැති කෙනෙකුට විදර්ශනා ඥාන මාත්‍රයක්වත් ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් විදර්ශනාව කියලා කියන්නේ සෝවාන් නොවුණා කියලා කිව්වට ලොකු බලයක්. බොහෝ දේවල් දකින්න පුළුවන් බලයක් තමයි විදර්ශනාවක් කියලා කියන්නේ. එතෙන්ටවත් එන්න බෑ තිසරණේ නැත්තම්. භාග්‍යවතුන් වහන්සේම සොයාගත්ත විශිෂ්ටතම මේ දේශනා මාත්‍රය විදර්ශනාව. වෙන කිසිම ශාසනයක වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කරලා නැති සම්මා සම්බුද්ධ ශාසනයට විතරක් සුවිශේෂී කාරණාවක් බවට පත් වුණ මේ විදර්ශනාව. එහෙනම් එතෙන්ට එන්න ශාසනයට විතරක් සුවිශේෂී ක්‍රමයක් නම් විදර්ශනාව. ශාසනයේ ඇතුල් වෙන්නේ නැතුව මේ විදර්ශනාව ලබන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ තිසරණේ පිළිබඳ වැඩි නැවත මෙතන සිහිපත් කරලා තියෙනවා. මේ නිර්මල ධර්මයේ රත්නයක් ධර්මයේ හැම වෙලාවෙම රතනයක් වගේ දකින්න කියලා දේශනා කළේ. ධර්මයේ විතරක් නෙමෙයි තෙරුවනම රතනයක්.
අපි රතන කියන කාරණාව සාකච්ඡා කළා. අපේ අවසනාවට අපිට පින් නැති හින්දාද කොහෙද අපිට රතන වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැති අපි රතන දැකලා නැති හින්දා. එහෙනම් පූර්ණක යක්ෂයා ගාව තිබිච්ච මාණික්කය සක්විති රජෙකුට පහළ වෙන මණික මේ රතන වලින් යම් ප්‍රමාණයක දේවල්. එහෙනම් එහෙම රතන අපි කවදාවත් දැක්කේ නැහැ. ඒ සියලුම රතනයන්ට වඩා උත්තමයි ධර්ම රතනේ, බුද්ධ රතනේ, ධර්ම රතනේ, සංඝ රතනේ, මේ සියලු රතනයන්ට වඩා උත්තමයි. අර රතන දැකලා වැටහිලා නැති හින්දා බුද්ධ රතනේ කියන එක තේරෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට විතරක්ම සුවිශේෂී වූ ක්‍රමයක්, බුද්ධ ශාසනයට විතරක්ම සුවිශේෂී වූ ක්‍රමයක් තමයි මේ විසුද්ධිය කියන කාරණාව. විදර්ශනාව කියන කාරණාව. ඒ කාරණාවයි මෙතන මේ නිතර පැහැදිලි කරන්නේ. කොහොමද කියන එක තැනක පැහැදිලි කරනවා ත්‍රිපිටකය අපි කොහොම තේරුම් ගන්නද? භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිපිටකය අපි කොහොමද තේරුම් ගන්නේ? මේ පිටකය මනාව තේරුම් ගන්න නම් බුද්ධ රත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. බුද්ධ රත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැතිනම් බුද්ධ රත්නය පිළිබඳව ඒත් පිටකේ තේරෙන්නේ නැහැ. වර්තමානයේ නම් ත්‍රිවිධ රත්නය පිළිබඳව විතරක් ලොකු ශ්‍රද්ධාවක් දක්වන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ ත්‍රිපිටකය පිළිබඳව ශ්‍රද්ධාවක් දක්වන බව පේන්නත් ඇතැම් වෙලාවට නැහැ. ඒ නිසා අපිට සමහර වෙලාවට සමහර තැන් වලින් ඇහෙනවා මේ අට කතාව ප්‍රතික්ෂේප වෙන තැන්. අපි මේවා කලින් සාකච්ඡා කරලා තියෙන දේවල්. තවත් තැනක සඳහන් කරනවා ත්‍රිපිටකයට අභිධර්ම පිටකේ ආйти නැහැ කියලා. එතකොට වචනේම වැරදි නැද්ද? ත්‍රිපිටකයට අභිධර්ම පිටකේ ආйти නැහැ. එහෙනම් ඉතින් දෙපිටකයට අභිධර්ම පිටකේ ආйти නැහැ කියලා කියන්න ඕනේ. නමුත් කියන්නේ ත්‍රිපිටකයට අභිධර්ම පිටකේ ආйти නැහැ කියලා. ඒකට අභිධර්ම පිටකේ ආйти නැත්නම් මොකද්ද මේ ත්‍රිපිටකය කියන වචنين සඳහන් කරන්න හදන්නේ? එහෙම සඳහන් කරන්නේ බුද්ධ රත්නය පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව පූර්ණ විශ්වාසයක් නැති හින්දා. අන්න ඒ කාරණාව නිසා කවදාවත් මෙහි සඳහන් කරලා තියෙන මේ විදර්ශනාවට යන්න බැරුව යනවා. ඒ කාරණාව කොයිතරම් ගැඹුරුද කියන කාරණාවත් අපි මීට කලින් විස්තර කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් එහෙම කිව්වොත් එහෙම අභිධර්ම පිටකේ මම පිළිගන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ පැවිදි ජීවිතේ එතනින්ම අහෝසි වෙලා යනවා. පැවිද්ද පව නැති වෙලා යන තරම් ගැඹුරුයි. අනික් ශ්‍රාවකයෙක් සඳහන් කළොත් ඔහුගේ බෞද්ධකම එතනින්ම අහෝසි වෙලා යනවා. සැබෑවට සරණ ගිහිල්ලා හිටියානම් පස්සේ දවසක අභිධර්ම පිටකේ මම ප්‍රතික්ෂේප කරනවා කියලා කීවනම් එතනින්ම බෞද්ධකමත් ඉවරයි. භාග්‍යතුන් වහන්සේ දේශනාව ප්‍රතික්ෂේප කළේ මොකද? ඒතකොට ධර්ම රත්නේ සරණ නැතුව යනවනේ. තෙරුවන් සරණ තියෙන කෙනාටනේ බෞද්ධ කියන්නේ. එතකොට ධර්ම රත්නේ සරණ නැතුව යනවා. එතකොට බුද්ධ සහ සංඝ එහෙම සරණ යන්න කවදාවත් බෑ. ඒ නිසා මේක හරි ගැඹුරු කාරණාවක් මේ තුනුරුවන් කියන කාරණාව. අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කළොත් ධර්මස්කන්ධ කොච්චරද? අපි කියන්නේ 84000යි කියලා. මේ ධර්මස්කන්ධ 84000න් ධර්මස්කන්ධ 42000ක් වදිනේ අභිධර්ම පිටකේ. විනය පිටකේ සහ සූත්‍ර පිටකේ තියෙන 42000යි. අභිධර්ම පිටකේ තනියම දරනවා ධර්මස්කන්ධ 42000ක්. එහෙනම් පිටකේ ප්‍රතික්ෂේප කළා කියලා කියන්නේ මේ ධර්මස්කන්ධ 42000ක් ප්‍රතික්ෂේප කරලා Tamanට තනියම නිවන් දකින්න පුළුවන් වගේ. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාවෙන් අපිට තනියම රිංගලා ගිහිල්ලා අපිටත් හොයාගන්න කොටස් මේකේ ඉතුරු කරලා තියෙනවා. නැත්නම් ඒ දේශනාව පාදක කරගෙන කෙටි මාර්ග අපිට හොයන්න ඉතුරු කරලා තියෙනවා වගේ. අපිට හොයන්න කෙටි මාර්ග මේ දේශනාවේ නැහැ. හේතුව කෙටිම මාර්ගයයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මීට වඩා මේක කෙටි කරන්නම බෑ. කරන්න තියෙන කෙටිම තැනින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ 84000ක් ධර්මස්කන්ධයේ පොත් 57කට සීමා වෙලා තියෙන ත්‍රිපිටකයේ.
කොයි තරම් කෙටි කරලාද? වචන 100ක් විස්තර කරන්න ඕනේ වචනය එක වචනෙන් ලියලා තියෙනවා. ඒකයි ත්‍රිපිටකයේ විතරක් කියවලා මේ ධර්මයේ තේරුම් ගන්න බැරි. ඊළඟට විස්තරාත්මක දේශනාවට තමයි මේ අට කතාව කියලා කියන්නේ ධර්මයේ විස්තර කරලා තියෙන තැන. මේකට කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව කියලා. එවනම් අට කතාව කොහොමද ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒක භාග්‍යතුන් වහන්සේගේම දේශනාවයි අටුවාව කියලා කියන්නේ. එවනම් මේ සඳහන් කිරුවේ මේ විදර්ශනා කියන ඥාන මාත්‍රයක් ලබන්න පවා කවදාවත් රත්නත්‍රි ප්‍රතික්ෂේප කරලා එතෙන්ට එන්න බෑ කියන කාරණාව. ප්‍රතික්ෂේප කිරීම කියන කාරණාව කරන්න පුළුවන් නම් කාටද කරන්න පුළුවන්? මේ ධර්ම රත්නේ යම් කොටස් වෙනස් කරන්න පුළුවන් නම් ඒක සරියුත් මහ රහතන් වහන්සේටවත් කරන්න බෑ. කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒක අවබෝධ කරන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේට බුදුනේ අන් අයට පැහැදිලි කරවන්න බැරි වුණාට උන්වහන්සේට ඒක අවබෝධ කරන්න පුළුවන්.